Hello ළමයි. එහෙනම් අපි පටන් ගමු දැන්. හරි. දැන් I Introduction to Information Technology කියන එකේ ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ learning outcomes වල define a computer and describe its primary operations කියලා. ඒ කියන්නේ කම්පියුටර් එකක් කියන්නේ මොකද්ද? ඒකේ ප්‍රාථමික ක්‍රියාපටිපාටි විස්තර කරන්න තමයි ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ. හරිද? දැන් බොහොම simple විදිහට කිව්වොත් මම ඉස්සෙල්ලාම ඉංග්‍රීසියෙන් A computer is an electrical device used for storing and processing data, typically in binary form, according to instructions given into it in a variable program. හරිද? ඒ කියන්නේ මේක electrical device එකක්. ඒක අපි සම්බන්ධ කරන්න ඕනේ විදුලිය තියෙන විදිහට. විදුලිය නැත්නම් අපිට ඒක වැඩ කරන්න බෑ. ඒ වගේම මේක primarily පාවිච්චි වෙන්නේ data and information store කරලා ඒ data අරගෙන ඒ data කියන්නේ දත්ත අරගෙන ඒවා අපිට ඕන විදිහට process කරනවා සිංහලෙන් කියන්නේ මොකද්ද? සකසලා අපිට ඕන කරන information කියන්නේ තොරතුරු අපිට ඕන form එකට මොන විදිහට කොයි විදිහටද මොන විදිහටද ඕන කියලා අපිට output එක ගන්න එක තමයි කම්පියුටර් එක බේසික්ම ෆන්ක්ෂන් එක. හරිද? මේක වෙන්නේ binary form එකෙන්. binary form එක කියන්නේ කම්පියුටර් එකට ඉගෙන ගන්න පුළුවන් form එක. දැන් අපි සාමාන්‍යයෙන් ඉලක්කම් ලියන්නේ decimal form එකෙන් වගේ කම්පියුටර් එක අඳුරගන්නේ binary form එකෙන්. ඔයගොල්ලන්ට තේරෙනවද? ඔව් කරගෙන. ඔව්. අවුලක් නැහැ නේ තේරෙනවා මට නම්. තේරෙනවද? ඔව් අවුලක් නැහැ. අවුල්ද? තේරෙනම් කරගෙන යන්න. තේරෙන්නේ නැත්නම් බය වෙන්න එපා කවුරුත්. අන්නම් ප්‍රශ්නයක් නැහැ. හොඳයි මම. හරිද? එතකොට දැන් තව එකක් තියෙනවා කම්පියුටර් එක කරන්නේ sequences නෑ ඒක ඕනේ නෑ එක්ක. මේක ටිකක් බර වැඩි. හරි. දැන් අපි කියමුකෝ main functions වලට. ඔයාලට තේරෙනවද දැන් කම්පියුටර් එකක් කියන්නේ මොකක්ද කියලා? කස්තිය ඔව්. හරි. ඕකේ. දැන් අපි ඒක main functions වලට යමු. කම්පියුටර් එකක main functions තිබ්බොත් 5ක් තියෙනවා. හරිද? මේන්ම තියෙන 4ක්. පස්වෙනි එක තමයි අන්තිමට communication කියලා එන්නේ. ඉස්සෙල්ලාම අපි data input කරනවා. ඒ කියන්නේ ආදානය කරනවා. අපි දත්ත දානවා ඒ කියන්නේ කිසිම විදිහකට සැකසුනේ නැති දත්ත ගොඩාක් දානවා අපේ සිස්ටම් එකට. හරිද? එහෙම දාලා processing කියලා එකක් තියෙනවා අපේ සිස්ටම් යුනිට් එක ඇතුලේ. ඒකෙදි අපි අපේ ඒ data අපිට මොන විදිහටද ඕනේ අවශ්‍ය විදිහට අපි කන්වර්ට් කරනවා. ඒ කියන්නේ හරවනවා information විදිහට. එහෙනවද වලට? ඔව් එහෙනවා ලක්මි හරි. ඔව් එහෙනම්. හරි. ඊට පස්සේ ඒ දේ වෙන අතරේ අපේ තියෙන ඇතුලේ storage system. හරිද? මේ data ඉස්සෙල්ලාම අපි data ඇතුලට දානවානේ. ඒ data information විදිහට process වෙන අතරේ ඒ process වෙන එක පොඩි පළවෙනි state එකේ ඉඳන් අන්තිම state එක වෙනකන් ඒ data ටික රඳවා ගන්න ඒ data අපිට කවදා හරි අනාගතේ පාවිච්චියට උවමනා වුණොත් ඒ job එක සඳහා ඒ data සිස්ටම් එක ඇතුලේ රඳවා ගන්න තමයි storage කියන එක use වෙන්නේ storage systems. හරිද? ඊට පස්සේ දැන් අපි data system එකට දාලා අපි process කරලා information ගන්නවනේ තොරතුරු ගන්නවනේ එළියට අන්නේ තොරතුරු display කරන එක තමයි output devices වලින් කරන්නේ. හරිද? output කියන්නේ ප්‍රතිදාන. ඊට පස්සේ තව එකක් තියෙනවා communications. අපි මේ ගන්න data and information තව devices එක්ක අපි යවනවා ගන්නවා sharing කරන එක තමයි මේ communication වලින් කරන්නේ. ඕක තමයි primary function එක. ඒක ලියා ගන්නවද ඔයාලට? මම definition එක කියන්නද? කියමු නේද?
කියන්නද? ඒක සිම්පල් ඉංග්‍රීසි මම ඒ ඩෙෆිනිෂන් එක කියන්න ලියා ගන්නද? Okay. Okay. A computer is an electrical device. Electrical කියන්නේ අපි විදුලියට සම්බන්ධ කරන්න ඕනේ හැම වෙලේම. විදුලිය කියන්නේ දැන් කම්පියුටර් ඩෙස්ක්ටොප් කම්පියුටර් නම් එහෙමයි. දැන් ලැප්ටොප් එකක් වගේ නම් අපේ බැටරි එකක් තියෙනවා. ඒකෙන් තමයි පවර් එක තියෙන්නේ. කොහොම හරි අපිට පවර් එකක් තියෙන්න ඕනේ. මෙතන කම්පියුටර් එක අපිට අපේ වැඩ කරගෙන යන්න. හරිද? ලියාගත්තද? A computer is an electrical device. ලියාගත්තද? ඔයා කියාගෙන යන්න ලක්මී. කියන්නේ. A computer is an electrical device used for storing and processing data. Used for storing and processing data. Typically in binary form. Typically in binary form. Binary form කියන්නේ අපි මෙතන පාවිච්චි කරන්නේ ඉලක්කම් දෙකයි 0යි 1යි. ඒ 0යි 1යි පාවිච්චි කරගෙන තමයි අපි ඉන්පුට් කරන හැම data එකක්ම හැම piece of data එකක්ම අපි represent කරන්නේ. ඒ කියන්නේ දැන් A දැම්මොත් A වලට එක ඉලක්කමක් තියෙනවා. B දැම්මොත් එහෙම ඒ කියන්නේ එක binary code එකක් තියෙනවා. 0යි 1යි වලින් සම්බන්ධ වෙච්ච code එකක් තියෙනවා. දාන හැම digit එකක්ම ඉලක්කමක්ම හැම data එකක්ම represent කරන්නේ. හරිද? videos අපි දානවා. එහෙම හැම එකටම binary form එකෙන් අපිට දීලා තියෙනවා එක line එකක් මේ 0යි 1යි වලින් සම්බන්ධ වෙච්ච ඒකටම unique වෙච්ච ඒ කියන්නේ ඒකටම ආවේනික වෙච්ච එක line එකක් තියෙනවා. ඒක පස්සේ binary numbering system වලදී තමයි ඒගොල්ලන්ට හොඳටම තේරෙන්නේ. හරිද? ලියාගත්තද? ඔව් මේ කියන්නේ Okay. Binary form, comma, according to instructions. Given to it. Given to it in a variable program. Variable program. මෙතන ඕගලන්ට electrical device කියන එක machine කියලා replace කරන්නත් පුළුවන්. හරිද? electrical device කිව්වත් එකයි machine කිව්වත් එකයි. කොහොම හරි power තියෙන එකක් තමයි ඒක ඇතුලේ මොකක් හරි තියෙනවා බලයක්. ඒ බලයෙන් තමයි ඒක මෙයා වෙන්නේ. එක්ක විදුලියෙන් එක්ක බැටරි එකකින් එහෙම තමයි කියන්නේ. එතකොට ඒ ටික හරි නේද? ලක්මී ඔයා කියපු sentence එක ආයෙත් එක දිගට කියාගෙන යනවද පොඩ්ඩක්? කියා ගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා. Okay. A computer is an electrical device used for storing and processing data, typically in binary form, according to instructions given to it in a variable program. Computer is an electrical device used for storing and processing data, typically in binary form, according to instructions given to it in a variable program.
හදිසියද? හරි ලක්මී. හරිද? මේ වේගය වැඩිද? නෑ වේගය වැඩි නෑ. හරිද? ඕකේ. එහෙනම් දැන් අපි යමුකෝ ඉස්සෙල්ලාම ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා අපිට e-learning, e-business, e-health, e-governance කියලා. හරිද? මෙතන e කියන එකෙන් simply අදහස් වෙන්නේ electronic කියන එක. හරිද? electronic කියන්නේ IT, information technology භාවිතා කරලා කොහොමද අපි අපේ ඉගෙනීම, අපේ ව්‍යාපාර කටයුතු, අපේ සෞඛ්‍ය සහ අපේ රාජ්‍ය ඒ information technology කියන concept එකත් එක්ක කොහොමද අපි සම්බන්ධ කරන්නේ කියලා. හරිද? e-learning කියන්නේ learning through electronic methods like internet. දැන් ඉන්ටර්නෙට් දන්නවනේ අපි. හරිද? ඒ ඉන්ටර්නෙට් හරහා ඉගෙන ගන්න එකට තමයි අපි e-learning කියන්නේ. කියන්නේ අන්තර්ජාලය වගේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් භාවිතයෙන් ඉගෙන ගන්න එක. හරිද? එතකොට මේකට අපි යොදා ගන්න විවිධ තියෙනවා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය CD තියෙනවා, DVD තියෙනවා, ඉන්ටර්නෙට් වගේ ඒවා තියෙනවා. හරිද? ඊට පස්සේ ඒ වගේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය යොදා ගන්නවා සහ information and communication technologies ඒවා එන සමහර ටෙක්නොලොජිස් යොදා ගන්නවා. Zoom වෙබ්සයිට්ස් තියෙනවා, මේ nanasal.lk තියෙනවා, අපිට donex එක තියෙනවා, තව e-taxalaව තියෙනවා. අපිට ඕන කරන දේවල් ඒවෙන් ඩවුන්ලෝඩ් කරගෙන අපිට බලා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන වීඩියෝස් බලන්න පුළුවන්. එතකොට දැන් මේ කොරෝනා කාලේ ගොඩක් ඉස්කෝලවල වලින් ඔය ටියුෂන් ක්ලාස් වලින් හැම අපිට ඒ ළමයින්ට ඉගෙන ගන්න එන්න බැරි හින්දා ෆිසිකලි ඉන්න බැරි හින්දා වෙබ්සයිට්ස් හදලා තියෙනවා වෙනම. එතකොට ඒවට වීඩියෝස් අප්ලෝඩ් කරලා ඒ හරහා බලන්න. එතකොට හැම ළමයෙක්ම දැන් මමයි ඔයයි මමයි මෙතන ඉන්නවා වගේ අපි එක ක්ලාස් රූම් එකක ඉගෙන ගන්නවා වුණාට මේ ක්ලාස් රූම් එක ෆිසිකල් ක්ලාස් රූම් එකක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ අපි එක එක්කෙනා ළඟ ඉඳගෙන කරන එකක් නෙමෙයිනේ. මේ virtually තමයි අපි ඉන්නේ. මේ computer screen එකක් තමයි අපි හරහා මැද්ද තියෙන්නේ. ඒකට තමයි අපි e-learning කියලා කියන්නේ. තේරුණාද ඔයගලන්ට? ඔව් ඒක හොඳට තේරුණා. එහෙනම් ඊට පස්සේ අපි යමු e-business කියන එකට. හරිද? e-business කියන්නේ දැන් typically business එකක් කියවම අපිට මතක් වෙන නිකන් ගොඩනැගිල්ලක් වගේ දෙයක් නේ. නේද? දැන් e-business එක අපි business කියන එක ඉලෙක්ට්‍රොනික කරනවා. අපි ඔක්කොම බිත්ති කඩලා බෙදලා දානවා. හරිද? සමහර business තියෙනවා අපිට physically තියෙනවා, virtuallyත් අපේ ඒගොල්ලන්ගේ outlets තියෙනවා. ඒ කියන්නේ දැන් online shopping ගත්තොත් අපි දැන් ඔය තියෙනවා අපි ගත්තොත් G-Flock වගේ එකක් ඒගොල්ලන්ගේ physical outlet එකක් තියෙනවා. ඔය හැමතැනම තියෙනවා. කොළඹ පැත්තේ තැන් වල තියෙනවා. හරිද? එතකොට අපි වෙබ්සයිට් එකට ගියොත් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ අපිට online shopping කරන්නත් පුළුවන්. නේ? එතකොට ඒවා online shopping කරාම අපි අපේ තියෙන virtual cart එකක් කියන්නේ මේ කරත්තයක් තියෙනවා ඇදගෙන යන. ඒකට අපි කැමති ඇඳුම් අපි තෝරලා අපිට දාගන්න පුළුවන්. එතකොට ඒකට check out වෙන්න ගියාම අපි ඒ කියන්නේ අපි සල්ලි ගෙවලා එතන වෙබ්සයිට් එකෙන් අයින් වෙන්න ගියාම ඒගොල්ලෝ අපිට ඕනනම් අපිට එතෙන්ට ගිහිල්ලා අවුට්ලට් එකට ගිහිල්ලා මේ කලින් තෝරගත්ත ඇඳුම් ටික ගන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ අපිට ඩෙලිවර් කරනවා. හරිද? ඒ ඩෙලිවරි වලින් අපිටත් තියෙනවා contactless courier service කියලා. ඒ කියන්නේ කවුරුත් එක්කවත් කිසිම අතරමඟ කතා බහක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු අතර තියෙන සම්බන්ධතාවය අවම වෙනවා. එතකොට එහෙම වෙන්නේ සමහර වෙලාවට අරගෙන එනවා ඔයාගේ ගෙදර ඩෝර් ස්ටෙප් එක ගාවටම අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා ඇඩ්‍රස් එක දීලා අරගෙන ඇවිල්ලා මොකක් හරි තියනවා සයින් කරන්න. මේ කතා කරන්නේ නැතුව ඔයාගේ සයින් එක දාලා අර දැකලා තියෙනව නේද අර මේ දැන් මේ සම්පත් බැංකුවෙත් එහෙමයි කරන්නේ. අර මොකක් හරි ඩිපොසිට් බැංක් account එකක් ඕපන් කරද්දී ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ. මේ තියෙනවා අර portable device එක. ඒකෙන් ඔයාලට signature එකක් ලියන්න විතරයි තියෙන්නේ අර screen එකේ. එච්චරයි කරන්න තියෙන්නේ. අනිත් ඔක්කොම කරලා දෙනවා ඒ වගේ. එතකොට අපිට කතා කරන
කතා කරන්න ඕන මේ වෙලාව හම් වෙනවා. එතකොට මේ කොරෝනා කාලේ ඒ වගේ දේවල් ගොඩක් ඩෙවලොප් වුණා. එතකොට ඒ වගේ දේවල් තමයි ඉතින්. එතකොට තව ඉන්නකො ක්‍රෙඩිට් කාඩ්ස්, ඩෙබිට් කාඩ්ස් තියෙනවා අපිට. ඒවත් තව අපිට බැංකින්, බැංකින් වලදී පුළුවන් අපිට ඔයාගේ ඔයාට අදාළ බැංකුව ඔයාගේ ගිණුමක් තියෙනවා. ඒ බැංකුවේ වෙබ්සයිට් එකට ගියාම ඔයාටම අදාළ ගිණුමක් තියෙනවා. ඒ ගිණුමෙන් ඔයාට පුළුවන් වෙන account එක බැංකින් කටයුතු කරන්න. තව ඕනනම් වෙන බැංකුත් එක්ක කරන්නත් පුළුවන්. හරිද? ඔයාගේ ගිණුම් වාර්තා ඔයාට ලබා ගන්න පුළුවන්. soft copy එකක් විදිහට download කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ බැංකුවේ ගිණුමේ තියෙන සල්ලි වලට හම්බෙන ඉන්ටරෙස්ට් එක පොලිය එතෙන්දිම ගණනය කරන්න පුළුවන්. කාට හරි අපි බැංකුවේ අපි කාට හරි අපේ ගිණුමට තැන්පත් කරාම හරි අපි කාට හරි මුදල් තැන්පත් කරාම අපේ ගිණුමෙන් අඩු වැඩි වෙන්නේ අපිට SMS එකක් විදිහට අපිට දැනුම් දෙනවා. ඒ සර්විසස් දෙනවා. ඒවා තමයි e-business වලින් අපිට දීලා තියෙන පහසුකම්. ගොඩක්. තව අපි හිතලා බැලුවොත් ගොඩක් අපිට පහසුකම් ඒ වගේ හම්බ වෙනවා. හරිද? දැන් ඔය බිට්කොයින් වගේ දේවලුත් තියෙනවා. ඒවත් ක්‍රිප්ටෝකරන්සි. දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා NFT කියලා. ඒක සර්ච් කරලා බලන්න පොඩ්ඩක්. NFT කියන්නේ ඒකත් බිස්නස් එකක්. බිට්කොයින් වගේ තමයි. ඒකෙන් වෙන්නේ ඔයා ගාව තියෙන මොකක් හරි වටිනා දෙයක් ඔයාට පුළුවන් වෙන කෙනෙක්ට ඔයාගේ තියෙන ඕනර්ෂිප් එක වෙන කෙනෙක්ට පවරන්න. එතකොට මුදල හැටියට ලැබෙන්නේ NFT chain එකක්. NFT කියන එකේ තේරුම විහාරේ. කොට එහෙනවද? මේ NFT කියන එක පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකෝ. ඔව් මම NFT කියන්නේ සල්ලි හම්බ කරන එක ක්‍රමයක් බිට්කොයින් වගේ. දැන් බිට්කොයින් පරණයිනේ. non token මොකක් හරි එහෙම නේද? ඔව් non-fungible token එහෙමනේ. ඒ token එක තියන් අර chain එක වගේ තමයි තියෙන්නේ. අන්නේ NFT tokens වලින් තමයි ගෙවන්නේ. මුදල් වෙනුවට ගෙවන්නේ. එතකොට ඒ tokens වලට වෙනම මුදලක් තියෙනවා. දැන් මේ ළඟදී අර අපි දැකලා තියෙනවා නේද අර disaster girl කියලා මෙන්න එකක් අර ගෑල් ළමෙක් බලන් ඉන්නේ මේ ගින ගන්න ගෙයක් දිහා. ඒ මෙම් එක මතකනේ ඔයගොල්ලන්ට? දැකලා තියෙන අයට එහෙම. දැන් ඒ මෙම් එක මේ IT ළමයා IT ගෑනු එක්කෙනා දැන් ගොඩක් ලොකුයි. එයා එක NFT එකක් විදිහට විකුණුවා ඩොලර් ලක්ෂ 5කට. හරිද? ඩොලර් ලක්ෂ 5කට විකුණුවා ඒක. ඉතින් මේ අන්න ඒ වගේ NFT කියන එක වෙනොත් අපිට ඒකත් e-business වලට අයිති වෙන දෙයක්. හරිද? ඊට පස්සේ අපි කියොත් e-health වලට health sector එකේ නම් ලොකු improvement එකක් තියෙනවා. දැන් ඉස්සර වගේ non-fungible token. හරිද? එතකින් හරි. ICT in health. IT in health. e-health කියන්නේ e-health අපිට යොදා ගන්න පුළුවන් databases හදන්න. එතකොට අලුත් උපකරණ හදන්න. එතකොට ඔය දැන් ගොඩක්ම මිනිස්සුන්ගේ දැන් කැන්සර් හැදෙන අයගේ හැම ගොඩක්ම කැන්සර් එකක් තියෙනවා කියලා අපි අඳුරගන්නේ කම්පියුටර්ස් වල පිහිටන්නේ. දැන් කිව්වොත් එහෙම CAT scan එකක් කරොත් MRI එකක් කරොත් හරිද? මේ MRI එකකින් පුළුවන් ශරීරයේ ඕනෑම කොටසක් ඕනෑම කෝණයකින් පින්තූරයට ගන්න. එතකොට තියෙනවා CAT scan එක. හරිද? EEG කියලා එකක් තියෙනවා. දැන් මේවා කරන්නේ 3D විදිහට ගන්නත් පුළුවන් 2D විදිහට ගන්නත් පුළුවන්. ඇඟ ඇතුලේ තියෙන organs එහෙම
X-ray එකක් වගේ පින්තූරයක් අරගෙන අපිට ඒකෙන් ඩිටර්මයින් කරන්න පුළුවන් මොකක් හරි මෙයාගේ සාමාන්‍ය මිනිස්සෙකුට වඩා මොකක් හරි අසාමාන්‍ය වර්ධනයක් තියෙනවද වර්ධනය නොවීමක් තියෙනවද ඒ වගේ. පාල්ට තේරෙනවද? ඔව් තේරෙනවා. මම තේරෙන්නේ නැත්තම් කියන්නේ මට ඇත්තටම මේ පළවෙනි වතාව වගේ මම වේගෙ වැඩි කියලාත් නිකන් හිතෙනවා. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ තේරෙනවා. ඕකේ. අපේ අම්මත් කියනවා වේගෙ වැඩිලු. හරි. එතකොට ඒ වගේ අපිට e-health වලින් දීලා තියෙනවා අන්තර්ජාල සේවාවන් කීපයක්ම මේ සෞඛ්‍යයට අදාළව. එතකොට අපිට පුළුවන් වීඩියෝ සම්මන්ත්‍රණ කියලා තියෙන්නේ වීඩියෝ කොන්ෆරන්සින් වලින් ડોක්ටර් කෙනෙක්ව channel කරලා එයාගෙන් උපදෙස් ගන්න පුළුවන් අපිට. හරිද? ඒ වගේම වෛද්‍ය සංගරා ඔය වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා වෛද්‍ය සංගරා බලන්න පුළුවන්. ඒවා රිසර්ච් මොනවද වෙලා තියෙන්නේ දැන් හෙල්ත් සෙක්ටර් එකේ ඩෙවලොප්මන්ට්ස් මොනවද වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා අපිට සර්ච් කරන්න පුළුවන්. ඒ වගේම තියෙනවා ඔයාලට දැන් මොකක් හරි ඔළුව රිදුනොත් Google එකේ සර්ච් කරොත් ඔයාලට කියනවා කැන්සර් එකක් කියලා. ඒ වගේ ඒවා හොයාගන්නත් පුළුවන්. හරිද? සර්ච් කරලා බැලුවොත් අතුරු ආබාධ ගැන තොරතුරු ගන්නත් පුළුවන්. හරිද? තව පුළුවන් ඔයාට මොකක් හරි ලෙඩකට ඔයාට බෙහෙතක් දීලා තියෙනවා නම් මේ බෙහෙත ගැන මොනවද තව දැනගන්න පුළුවන්. මේ බෙහෙතේ තියෙන අතුරු ආබාධ මොනවද? අපිට දීලා තියෙන ප්‍රතිකාර ගැන තොරතුරු අපිට හොයාගන්න පුළුවන්. ඒ මේ ඉන්ටර්නෙට් සර්විසස් පාවිච්චි කරලා. හරිද? ඒක තමයි තවත් සේවාවක් e-health වලින් අපිට ලබා දෙන්නේ. තව පුළුවන් මේ ඉලෙක්ට්‍රොනික් හෙල්ත් නේ e-health කියන්නේ මේ ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් හදන්න පුළුවන් සෞඛ්‍යයට මේ රෝගීන්ට සහ දොස්තරලට සහ නර්ස්ලට මේ සෞඛ්‍ය අංශයේ ඉන්න හැමෝටම පහසුවක් වෙන්න. දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් ආබාධිත අයට හදන්න පුළුවන් කන් ඇහෙන්නේ නැති අය ඉන්නවනම් මොකක් හරි ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් එකක් හදන්න පුළුවන්. ඒගොල්ලන්ට කන් ඇහෙන්නේ කනට දාන්න පුළුවන්. කවුරු හරි කතා කරද්දී හොඳට ඇහෙන විදිහට. තව ඇස් පේන්නේ නැති අය ඉන්නවනම් ඒගොල්ලන්ට පුළුවන් ස්කෑන් එකකින් අර මේ ඒගොල්ලෝ ස්කෑන් කරාම ඒගොල්ලන්ට කියනවා මොකද්ද මේ අකුර මොකද්ද මේ වචනේ Taman ඉස්සරහා තියෙන්නේ මොකද්ද ඒ වගේ. එතකොට ඒවට voice recognition පාවිච්චි කරන්නත් පුළුවන්, image recognition පාවිච්චි කරන්නත් පුළුවන්. voice recognition කියන්නේ කටහඬ අනුසාරයෙන් අපි commands දෙනවා. එතකොට image recognition කියන්නේ ඒකට machine learning කියලා තියෙනවා. machine learning හරහා අපි machine learning හා AI එකට ටිකක් සම්බන්ධ කරලා අපි image එකක් මොකක් හරි පෙන්වුවාම ඒ image එක මේ මොකක්ද කියලා කියනවා. හරිද? දැන් මම ඉස්සරහ කෝප්පයක් තියෙනවා නම් මේක කප් එකක් කියලා කියනවා. ඒ වගේ. එතකොට ඒ වගේ දෙයක් as pain නැති අයට ගොඩක් පහසු වෙලා තියෙනවා. පහසු කරගන්න පුළුවන් තිබුණා. ඒ වගේ ඒවා තාම ටිකක් ඩෙවලොප්මන්ට් සයිඩ් එකේ වගේ තමයි තියෙන්නේ ඉතින්. එතකොට දැන් අපේ කම්පියුටර්ස් යූස් කරන්න බැරි අය ඉන්නවනේ. ඒගොල්ලන්ට අර අමුතු විදිහට තව ගැජට් ඒවා දාලා ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පහසු විදිහට හදලා තියෙනවා. හරිද? එතකොට තියෙනවා ඇස් කණ්ණාඩි පාවිච්චි කරනවා නම් ඒ සෙන්සර්ස් දාලා ඒ කියන්නේ සංවේදක දාලා කණ්ණාඩියේ ග්ලාස් දෙකට සංවේදක දාලා ඒවා අපිට දැන් අපි ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නවා නම් ඒ ස්ක්‍රීන් එකෙන් එමිට් වෙන harmful lights තියෙනවා. ඒ light එක block කරන විදිහට අපිට ඕන නම් ඒ සංවේදක වලින් කියන්න පුළුවන් අද දවසේ weather එක කොහොමද, හෙට දවසේ weather එක කොහොමද, ඒ වගේ දේවල් කියන්න පුළුවන්. අපිට මොන හරි වැඩ තියෙනවා නම් අපි ඒවා to do list එකක් විදිහට අපිට ලියාගෙන meeting එකක් තියෙනවා නම් අපිට මේ meeting එක ගැන මේ information දෙන්න පුළුවන්, තොරතුරු දෙන්න පුළුවන්. මේ කට්ටිය left වෙන්නේ. හරි. ඒක තේරුණාද? ඒගොල්ලන්ගේ කනෙක්ෂන් අවුල්ලද දන්නේ නැහැ මේ ඒක අවුලක් නෑ ලක්මී. නෑ ගොඩක් අය අද වටිනවා ඒ ප්‍රශ්න හින්දා වෙනද බොර වෙනවනේ ගොඩක්. හරි තේරුණාද? තේරුණාද කියන්නකෝ. ඔව් තේරුණා ලක්මී. කරගෙන යන්න. ඔව් තේරුණා. ඕකේ. එහෙනම් දැන් යන් අපි e-governance කියන එකට. හරිද? e-governance කියන්නේ
රටක ගවර්න්මන්ට් එකක් රජයක් මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන ඇප්ලිකේෂන්ස් ඒගොල්ලන්ගේ දැන් එක එක සෙක්ටර්ස් තියෙනවානේ ගවර්න්මන්ට් සර්විසස් තියෙනවා එතකොට ස්ටැටිස්ටික්ස් සංඛ්‍යාන අනිත් රාජ්‍යයන් එක්ක සහ මේ තමන්ගේ රටේ ඉන්න මිනිස්සුත් එක්ක බෙදා ගනිද්දී ඒ කටයුතු තියෙනවා කමියුනිකේෂන්ස් තියෙනවා රේඩියෝ just communications ඒ කියන්නේ රේඩියෝ කමියුනිකේෂන් ටෙලිකමියුනිකේෂන් අනිත් රටවල් එක්ක through air communications එහෙම ඒවා තියෙනවා තව ආරක්ෂක කටයුතු තියෙනවා infrastructure ඒ කියන්නේ යටිතල පහසුකම් අන්න ඒ හැම මේ සෙක්ටර් එකකටම කොහොමද කොච්චර මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන ඇප්ලිකේෂන් එක පාවිච්චි වෙනවද කියන එක දැන් එහෙම කිව්වොත් එහෙම දැන් අපිට කියන්න පුළුවන් ඩිෆෙන්ස් වලට දැන් නාවික කටයුතු තියෙනවා ආමි කටයුතු වලදී එහෙම රේඩාර් පාවිච්චි කරනවා හරිද පිට රටවල් වලින් මොකක් හරි අපිට හිතෙනවා නම් අපිට තර්ජනයක් වෙනවා කියන මොකක් හරි දෙයක් එනවා නම් රේඩාර්ස් වලින් මුහුද ඇතුලේ මොකක් හරි සැක කටයුතු දෙයක් සිද්ධ වෙනවා නම් ඒවෙන් අපිට ඩිටෙක්ට් කරලා කියනවා මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. එතකොට අපිට කලින් ගන්න පුළුවන් මොනවාරි precautions. හරිද? ඒ වගේ දේවල් තියෙනවා. එතකොට infrastructure යටිතල පහසුකම් වර්ධනය කරන්න information technologies මේ යොදා ගන්න පුළුවන්. එතකොට statistics කියන සංඛ්‍යාන රටේ තියෙන මොනවද දේශීය නිෂ්පාදිතය literacy මොකද්ද මිනිස්සුන්ගේ අධ්‍යාපනික මට්ටම් මේ දේවල් හැම එකම එකට මේව කරලා දැන් කියනවනේ දැන් අපිට මේ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම අපිට ඕනනම් හොයාගන්න පුළුවන් වෙබ්සයිට් වලින් රටේ ඒ වගේ ඒවට ඇක්සස් දීලා තියෙනවා. තව ගවර්න්මන්ට් සර්විසස් මොනවද රාජ්‍ය කටයුතු අපිට කොහේට ගියාම වැඩක් කරගන්න ඕන වුණාම කොච්චර දුරකට මේ IT කියන දේ ඒගොල්ලෝ යොදාගෙන තියනවාද අපිට අපේ සේවාවන් පහසු කර ගැනීම සඳහා. හරිද? එතකොට දැන් මේ රටේ නම් තාම තියෙන ඔය හැම එකම ලියලිය හැම එකම කොළ පුරවන ඉන්නේ. දැන් එතකොට වෙන රටවල නම් ඔය ඔක්කොම කම්පියුටරයිස් කරලා තියෙන්නේ. හැම එකම ඩේටාබේස් වල තියෙන්නේ. හරිද? එතකොට ඒව ගොඩක් තියෙනවා මේ වාසි දේවල් අපිට. සමහර වාසි තමයි අපේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක ගොඩක් අඩු වෙනවා. හරිද? ඒ වගේම මේ කියන්නේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක අඩු වෙනවා කියන්නේ එකිනෙක අතර එක පොයින්ට් එකක් අතර තව පොයින්ට් එකක් අතර ගමනාගමනයට යන වියදම අඩු වෙනවා. හරිද? ඒ වගේම මුළු රටේ ජනතාවගේ ලිටරසි එක ඉලෙක්ට්‍රොනික් ලිටරසි කියන්නේ අධ්‍යාපනික මට්ටම ඉන්ටර්නෙට් නෙමෙයි ඉලෙක්ට්‍රොනික අධ්‍යාපනික මට්ටම ගොඩක් වැඩි දියුණු වෙනවා. හරිද? ඒ වගේම රටේ ඉන්න මිනිස්සුන්ගේ පබ්ලික් වෙල් බීయింగ్ එක වැඩි වෙනවා. ගුණදායකත්වයේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඒක වැඩි වෙනවා. හරිද? ඒ වගේම රටට ලොකු සිකියුරිටි එකක් හම්බ වෙනවා නිකන් රට පුරාම ෂීල්ඩ් එකක් වගේ එනවා. රටේ තියෙන ඩිෆෙන්ස් සිස්ටම් එක හොඳ ස්ට්‍රෝං සිස්ටම් එකක් වුණාම. තව එකක් තමයි දැන් ගොඩක් රටවල් දැන් අපි තුන්වෙනි පන්තියේ රටක් ගොඩක් යුරෝපයේ තියෙන රටවල් පළවෙනි පන්තියේ රටවල් ඉතින් දැන් අපේ ඩිෆෙන්ස් සිස්ටම්ස් එහෙම පොඩ්ඩක් IT වලින් පොඩ්ඩක් ලෙවල් එකෙන් පල්ලෙහා සිස්ටම්ස් උනාම අපේ සිස්ටම්ස් හැක් කරන්න ලේසි සයිබර් ක්‍රයිම්ස් වලට එහෙම ලේසි ඉතින් අපේ මිනිස්සුන්ගේ ඉන්ෆර්මේෂන්ස් අපේ මිනිස්සුන්ගේ තොරතුරු පර්සනල් ඉන්ෆර්මේෂන් හොරා ගන්න පුළුවන් අපේ අනිත් සිස්ටම් ගවර්න්මන්ට් මොන හරි ඔය රහස් තියෙනවා නම් ඒව හොයා ගන්න පුළුවන් ඒ වගේම ඇටැක් කරන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා ඉතින් ගවර්නන්ස් කියන ඒ දේ රටකට ගොඩක් වැදගත් ඒ දේ ගොඩක් ශක්තිමත් වෙන එක වැදගත් මොකද රටේ අඩිතාලම් වගේ තියෙන්නේ මේ දැන් වර්තමානයේ අඩිතාලම් වගේ තියෙන ඒ ගවර්නන්ස් තමයි ඔයගොල්ලන්ට තේරුණාද ඒක මට මේ ගවර්නන්ස් ගැන ලොකු තේරුමක් නැහැ ඒකයි මම මේ තේරෙන විදිහට කිව්වේ තේරුණාද ළමයි ඔව් තේරුණා තේරුණාද
ඔව්. දැන් ඔයාලට බ්‍රේක් එකක් ඕනද? නැත්තම් කරගෙන යන්නද? කට්ටි මොකද කියන්නේ? ඕනෙද කාට? කරගෙන ඕනේ නැහැ නේද? ඔයාට අවුලක් ඕනේ නැහැ. නැත්තම් කරන් යන්නේද? 11ට මේක ඉවර වෙන්නේ. මහන්සි නම් චුට්ටක් වෙලා ඉඳලා පටන් ගමු. අපිට නම් ප්‍රශ්නයක් නෑ ලක්. ඔව්. හරි. එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන information technology in our life. හරිද? මේ ටිකක් හැලි ටිකක් තියෙනවා. ඒ ටික වැඩි ඕනේ නැහැ. දැන් අපි පටන් ගමුකෝ pervasive ubiquitous computing කියන තැන ඉඳන්. මේ ටික නම් කියවම තේරෙනවනේ. Because of the prominence of computers in our society, it is important to understand what a computer is, how a computer works, and the implications of living in a computer-oriented society. හරිද? computers කියන concept එක ඒ devices දිනෙන් දින වර්ධනය වෙන හින්දා ඒක බොහොම වැදගත්. අපි තේරුම් ගන්න එක මොකද්ද computer එකක් කියන්නේ, කොහොමද ඒක වැඩ කරන්නේ, ඒ වගේම මේ පුළුවන් මොකක් හරි කොච්චර steps ගානක් ගියාද කියලා ඒක කියන්න පුළුවන්. watch එකට අපි දාන්න පුළුවන් smart watch එකක්. හරිද? smart in the sense smart කියන්නේ දැන් අපි smart homes තියෙනවා, smart glasses තියෙනවා, එතකොට අර chips හිටන් තියෙනවනේ. ඔය අපි movies වල එහෙම දකින්නේ ඔය chips ඔලුවට දාලා ඒවත් ටිකක් ඒක මනුස්සයව කම්පියුටරයිස් කරන ටෙක්නොලොජි ගන්න එක. ඒක දැන් අනාගතයක නිර්මාණය වෙමින් පවතිනවා කියලා කියනවා. ඊලන් මස්ක් තමයි ඒකට ඇත්තටම මූලිකත්වය අරගෙන කියන්නේ. එයා තමයි කියන්නේ මිනිස්සුන්ගේ මොළයට chip එකක් දාලා අයත්‍රම කියනවා මිනිස්සුන්ව අමරණීය කරන්න වගේ තත්වයක්. ඒ මිනිස්සයා ටිකක් එහෙම එකක් කිව්වා මේ ළඟදී. මට මතක හැටියට මේ එයා නෙවෙයි ටෙක් සයිඩ් එකෙන් ගොඩක් ඉස්සරහින් ඉන්නේ. එහෙම දෙයක් කරනවා. ඒ වගේම මේ ළඟදී යා කිව්වා මාස් වලට මිනිස්සුන් යවන්න. එතකොට ඒකත් ඇත්තම ටෙක්නොලොජි අතින් අපි ගත්ත ලොකු ජම්ප් එකක්. අඟහරු වලට මිනිසුන් යන්න. හැබැයි එයා එක මේ කන්ඩිෂන් එකක් දානවා යනවා නම් මැරෙන්න ලෑස්ති වෙලා යන්න කියලා. මොකද ආපහු එන එක ෂුවර් නැහැ. මොකද අපි තාම හරියට අඟහරු වල කන්ඩිෂන් එක එහෙම ලොකුවට දන්නේ නැති හින්දා. හැබැයි මිනිස්සුන්ට කතා කරලා තියෙනවා වොලන්ටියර්ස්ලාට එන්න කියලා. ඒ වගේ දේවලුත් තියෙනවා ඉතින්. එතකොට ස්මාර්ට් කියලා කිව්වේ මම දැන්නනේ. ස්මාර්ට් කියන්නේ මොකක් හරි ඩිවයිස් එකකට අපි දෙනවා මැෂින් ලර්නින් හා AI වලින් ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වලින් මොකක් හරි සිද්ධියක් පදනම් කරගෙන ඒ සිද්ධියට අදාළව ඒ සිද්ධිය ඇනලයිස් කරලා ඒ කියන්නේ ඇනලයිස් කරනවා කියන්නේ නිරීක්ෂණය කරලා විශ්ලේෂණය ඇනලයිස් කරලා ඒකට එයාම රිපෝට් එකක් හදලා ඒ අනුව මොකක් හරි ඊළඟ ස්ටෙප් එක ගන්න. හරිද? එතකොට ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙම කියනකොට දැන් තියෙනවා ස්මාර්ට් බල්බ්ස් තියෙනවානේ. හරිද? දැන් අපිට ඒකට මොකක් හරි ටෙක්නොලොජි එකක් දාලා සෙන්සර් එකක් දාලා කියන්න පුළුවන්. මෙන්න මේ ගානට පස්සේ මෙන්න මේ ලෙවල් එකට වැඩිය මේ කාමරේ ටෙම්පරේචර් එක මේ ලයිට් එක අඩු වුණොත් බල්බ් එක ඔටෝ ඔන් වෙන්න ඕනේ කියලා. හරිද? එතකොට බල්බ් එක බලනවා සෙන්සර් එකෙන් බලනවා දැන් ටික හවස් වෙද්දී දැන් ටික ගියාම කොහොම හරි අර ලෙවල් එකට වැඩිය බ්‍රයිට්නස් අඩු වුණාම එයා එකපාරටපත් වෙනවා. එයා එයාගේ සෙන්සර්ස් වලින් එක ඩිටෙක්ට් කරනවා. ඒ වටේ තියෙන මොකද්ද මේ ලයිට් එක අඩු වෙන ඉන්සිඩන්ට් එක එයා ඩිටෙක්ට් කරලා එයා ඒක ඇනලයිස් කරනවා. මෙච්චරට වැඩිය අඩුද මෙච්චරට වැඩිය වැඩිද මේ කියන ලිමිට් එකට වැඩිය මම ලයිට් බල්බ් එක ඕෆ් කරන්න ඕනේද ඔන් කරන්න ඕනේද ඒ ලිමිට් එකක් තියෙනවනේ. ලිමිට් එකට වැඩිය අඩුද වැඩිද කියලා එයා ඇනලයිස් කරලා එයා රිපෝට් එක හදාගෙන රිපෝට් එක හදනවා කියන්නේ එයා ඔය තේරෙනවනේ ඒක මේ ඇනලයිස් කරලා එයා ඇතුලේ අර සිස්ටම් එකෙන් මේක හදාගෙන ඊට පස්සේ එයා ලයිට් බල්බ් එක ඔන් වෙනවා. හරිද? එතකොට ඒකට අපිට හියුමන් ඉන්ටරැක්ෂන් එකක් ඕනේ නැහැ. අපි ගිහිල්ලා ලයිට් එක නැති වුනහම අපි ස්විච් එකක් දාලා ඔන් කරන්න ඕනේ නැහැ. හරිද? අපිට ඒකට වොයිස් ඕවර් කමාන්ඩ් දෙන්නත් පුළුවන්. lights on කියලා. එතකොට on වෙනවා. හරිද? එතකොට ඒවා තමයි smart devices. හරිද? අපි ඒකට voice input දීලා තියෙනවා. අපේ කටහඬ අඳුර ගන්න. ඒ අඳුර ගත්තට පස්සේ එයා ඒ කටහඬ අඳුර ගන්නවා. කටහඬ ඇනලයිස් කරනවා. report එකක් වගේ හදා ගන්නවා. ඊට පස්සේ මේ කටහඬෙන් තමයි මට කියලා තියෙන්නේ මේක මේ මගේ සිස්ටම් එකේ තියෙන කටහඬ එහෙම කියලා. එයා ඒක light bulb එක පත් වෙනවා. ඒ වගේ තමයි අනිත් දේවලුත්
ඔය තියෙනවානේ මේ ස්ප්‍රින්කල්ස් වගේ දේවල් ඒවා තියෙනවා. ස්මාර්ට් කීස් තියෙනවා. ස්මාර්ට් ඩෝර්ස් තියෙනවා. ස්මාර්ට් වොෂින් මැෂින්, ස්මාර්ට් oven ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. හරිද? ඒ ටික තමයි ඒ. හරි, knowing about and understanding computers and their uses is an essential skill today for everyone. දැන් ඒ ටික තේරුණානේ. Understanding uses. ඒවා. ඊට පස්සේ අපි යමු ඊළඟ පිටුවට. Information plus technology කියන එකට. හරිද? Information plus technology කියන කලින් අපි දැනගෙන ඉන්න ඕනේ information and data. Data and information කියන්නේ මොනවද කියලා. හරිද? දැන් අපි මම කිව්වොත් data කියන්නේ information වල මූලික අවධිය. හරිද? අපි data තමයි අපිට තේරෙන විදිහකට අපිට මොන විදිහෙන්ද මේ data ඕනේ, මොන විදිහට divide කරලාද, කොයි විදිය dataද ඕන කියන එකෙන් තමයි අපි filter කරලා මොකක් හරි filter technology එකක් use කරලා process කරලා තමයි අපි information අපි හදාගන්නේ. හරිද? එතකොට data කියන්නේ data is informal and unorganized. They are raw facts. raw කියන්නේ අමුදත්ත. හරිද? ඒවා අවිධිමත්. ඒකයි ඒවට අමුදත්ත කියන්නේ. අවිධිමත් සහ අසංවිධයි. හරිද? unorganized. හරිද? ඒ වගේම ඒව ලොකු තේරුමක් නැහැ. මොකද ගොඩාක් දේවල් එකට අපි කියමුකෝ රටේ ජනගහනය මුළු රටේම මිනිස්සු කියනවා. හරිද? මුළු රටේම මිනිස්සු කිව්වම රටේ ජනගහනය ඉන්නවා. රටේ මිනිස්සුන්ගේ රේස් එක තියෙනවා. ඒ මිනිස්සුන්ගේ ඒජ් එක තියෙනවා. එතකොට කාන්තාද පිරිමිද කියලා තියෙනවා. හරිද? එතකොට මුළු රටේම ජනගහනය කිව්වම අපිට ලොකු තේරුමක් නැහැ. මුළු රටේම මිනිස්සු කියලා කිව්වම අපිට ලොකු තේරුමක් නැහැ. හැබැයි ඒ රටේ මිනිස්සු කියන එක අපි ෆිල්ටර් කරලා ගත්තොත් රේස් එක, ඒජ් එක, ජෙන්ඩර් එක, ඊට පස්සේ ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපනික මට්ටම වගේ විදිහට ෆිල්ටර් කරලා ගත්තම අපිට ගන්න පුළුවන් ඉන්ෆර්මේෂන් කියන එක. data කියන එකේ අනිත් පැත්ත තමයි information. data වල තියෙන characteristics වල opposite characteristics තමයි information වල තියෙන්නේ. තොරතුරු වලට. හරිද? එතකොට data වල තියෙනවා forms 4ක්. දත්ත පැවතිය හැකි ආකාර 4ක් තියෙනවා. හරිද? main 4ක්. ඒවා තමයි text. text වශයෙන් තියෙන පුළුවන්. ඒ කියන්නේ පින්තූර වශයෙන් තියෙන පුළුවන්, අංක වශයෙන් තියෙන පුළුවන්, එක එක symbols වශයෙන් තියෙන පුළුවන්, සංකේත ඒ වශයෙන් තියෙන පුළුවන්. පින්තූර විදියට තියෙන්නත් පුළුවන්. හරිද? audio and video විදියට තියෙන්නත් පුළුවන්. ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය විදියට. හරිද? ඒකට මේ data තව අපි දෙකකට බෙදන්න පුළුවන්. සමහර data qualitative, සමහර data quantitative. qualitative කියන්නේ ගුණාත්මක දත්ත, quantitative කියන්නේ ප්‍රමාණාත්මක දත්ත. ඒකත් කිව්වොත් ඒක ලොකුවට අදාළ වෙන්නේ නැහැ. නිකන් මම කිව්වොත් එහෙම qualitative කියන්නේ ගුණාත්මක දත්ත, ඒවා ඒ දත්ත විස්තරාත්මකයි. විස්තරාත්මකයි. හරිද? ඒ දත්ත ඒ වගේම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒත් අපිට quantitative වල වගේ මනින්න බෑ. හරිද? දැන් මෙහෙම කිව්වොත් examples වශයෙන් කිව්වොත් එහෙම පාට තියෙනවා. හරිද? ගඳ සුවඳ තියෙනවා. පෙනුම, ලස්සන, ඒ වගේ දේවල් අපිට qualitative අපිට ඒවා මනින්න පුළුවන්. ඒත් මේ මනින්න බෑ. extreme sorry. මනින්න බෑ. අපිට ඒක විස්තරාත්මක කරලා කියන්න පුළුවන්. මේ color එක මේ සමහර කෙනෙක්ට පේන්න පුළුවන් ලා විදියට, සමහර කෙනෙක්ට පේන්න පුළුවන් තද විදියට. හරිද? ස්මෙල් එක එක්කෙනෙක්ට ටිකක් තද විදියට දැනෙන්න පුළුවන්. තව එක්කෙනෙක්ට ටිකක් අඩු විදියට දැනෙන්න පුළුවන්. එහෙම දැනෙන්න පුළුවන්. appearances එහෙමයි. හරිද? එතකොට quantitative කියන එකට මම jump වුණා. ඒවා සංඛ්‍යා වලින් තමයි දක්වන්නේ. deals with numbers කියලා කියනවා. හරිද? ඒ වගේම අපිට ඒවා එක එක units වලින් measure කරන්න පුළුවන්. ඒකක වලින් අපිට මනින්න පුළුවන්. එතකොට අපිට මනින්න පුළුවන් දේවල් තමයි අපිට quantitative data. උස, දිග, පළල, මොකක් හරි level එකක්, temperature එක, humidity එක, එතකොට cost එක, ඒ වගේ දේවල්, වයස, ඒ වගේ දේවල් තමයි අපි quantitative data විදියට ගන්න. හරිද? එතකොට
අපි information මේ කරොත් information කියන්නේ process data based on requirements. ඔයාලට වෙනවද ටික වෙලා තේරුණාද ඒ ටික? තේරුණා නම් මේ chat box එකේ එකක් දාන්න. තේරුණා ලක්මි. එහෙනම් අපි දැන් information වලතර මම අර information වල මම අර ටිකක් කිව්වනේ ඉස්සෙල්ලා හරි. information කියන්නේ තොරතුරු දත්ත අපිට ඕන විදිහට process කරලා සැකසීමකට භාජනය වෙලා ගන්න දේවල් වලට තමයි අපි තොරතුරු කියලා කියන්නේ. හරිද? තොරතුරු හරීම meaningful අර්ථාන්විතයි. ඒ වගේම ඒක තොරතුරු අපි ගන්නෙ data processing system එකකින්. දත්ත සැකසීමේ පද්ධතියකට අපි ඒක භාජනය කරලා තමයි අපි තොරතුරු ගන්න. තව තොරතුරු වල characteristics ටිකක් තියෙනවා. මොනවද? ගුණාංග ටිකක් තියෙනවා. ඒවා අර්ථවත්. ඒ වගේම data වලින් තිබ්බ දැනුමක් දැන් ඉස්සෙල්ලා data වලින් අපිට පුංචි දැනුමක් නෙන්නේ. information වලින් අපිව ෆිල්ටර් කරලා ගත්තම තව broader range එක අපිට දැනුමක් හම්බෙනවා. හරිද? කලින් දැනුම අලුත් කරනවා. updates prior knowledge කියලා කියනවා. හරිද? ඒ වගේම information තමයි අපි decisions ගන්න උදව් උපකාර කරගන්නේ. data නෙමෙයි. කවදාවත් information තමයි අපි filter කරපු data filter කරපු information තමයි අපි decisions ගන්න අපි උදව් කරගන්නේ. ඒ වගේම information වල තියෙනවා ආර්ථික වටිනාකම. it has a commercial value කියලා කියනවා. හරිද? ඒ වගේම information කියන්නේ සාධක ගණනාවක් මතම වටිනාකම රඳා පවතින දෙයක්. The value is based on various factors. ඊට පස්සේ අපිට මිනුම් සාධක ටිකක් තියෙනවා. factors ටිකක් තියෙනවා මේ information වල ගුණාත්මක භාවය අපිට measure කරන්න පුළුවන්. හරිද? මේ ටික කොහොම වැදගත් ඒ ටික මතක තියාගන්න. ඒවා තමයි නිර්වද්‍යතාවය, අදාළභාවය, පරිපූර්ණ බව, පැහැදිලි බව සහ ඉදිරිපත් කිරීම, කාලෝචිත බව, සුදුසු මාධ්‍යයක් දිගේ sannivedanaya කළ හැකි බව, පිරිවැය අවම වීම. හරිද? ඒවා ඉංග්‍රීසියෙන් කියන්නද මම? ඔව් ලක්මි චුට්ටක් ආයෙත් එක කියමුද? ඉංග්‍රීසියෙන් කියන්නද මම? ඉංග්‍රීසියෙන් කියලා ඉස්සරහ ලියාගමු සිංහල එක. හරි? හා එහෙම කරමු. accuracy එක accuracy ඒ කියන්නේ නිර්වද්‍යතාවය. sorry relevancy ඒ කියන්නේ අදාළ බව. completeness පරිපූර්ණ බව. clearness and presentation. clearness and presentation පැහැදිලි බව සහ ඉදිරිපත් කිරීම. timeliness කාලෝචිත බව.
ඊළඟට තියෙන sentence එක the ability to transmit through an appropriate media සුදුසු මාධ්‍යයක් දිගේ sannivedanaya කළ හැකි බව. එක ලෙව්වද? තොරතුරුගේ ගුණාංග. ළමයි අපි 10යි 22ට ආයෙත් ලීව් වෙනවා. පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. හරි මේ තව එකක් තියෙනවා. cost effectiveness ඒක ලියා ගන්නවා. cost effectiveness පිරිවැය අවම වීම. ඒක ඉක්මනට ලියා ගන්න. cost effectiveness පිරිවැය අවම වීම. අන්න ඒ factors 7 තමයි බොහොම දුරට බලපාන්නේ මේ තොරතුරු වල ගුණාංගය කොච්චර වැඩිද අඩුද කියන එක මේ සලකා බලන්න. තව එකක් තියෙනවා අන්න ඒක ඉවර කළා. එතකොට ইনফরমේෂන් ඉවරයි. ඒක කළා අපි ලියවෙමුද? ඒක cost effectiveness පිරිවැය අවම වීම. cost effectiveness හරිද? එහෙනම් මම දැන් අන්තිම එක කියන්නම් ইনফরমේෂන් ගැන. ইনফরমේෂන් වල තියෙනවා golden rule of information කියලා. ඒ කියන්නේ රත්තරන් නියමය. තොරතුරු වල රත්තරන් නියමය කියනවා. හරිද? ඒ කියන්නේ තොරතුරක උපරිම වටිනාකම ඇත්තේ ඒ නිර්මාණය වූ විට හෝ ලැබුණු මොහොතේ. අන්තිම එකට කලින් එක the ability to transmit through an appropriate media. මම ඒක දාන්නම් මේ. ඕකේ දැන්. golden rule of information කියන්නේ information තොරතුරක උපරිම වටිනාකම තියෙන්නේ ඒක ක්‍රියේට් වුණු වෙලාවේ නැත්නම් ඒක අපිට හම්බෙච්ච වෙලාවේ තමයි. හරිද? and information has a great value. ඒක මම දාන්නම් මෙතන. හරි එතනින් ඉන්ෆර්මේෂන් ඉවරයි. එතකොට අපිට තියෙන්නේ දැන් ටෙක්නොලොජි ගැන කියන්නේ. විහාරි හරි. තාම හැබැයි අපි ලියුන්නේ නැහැ. කරගෙන යන්නකෝ බලන්න. ඊට පස්සේ තියෙනවා ටෙක්නොලොජි.
ඔයාලා අවම්මට කියන්න හැමෝම. ලක්ෂ්මී ඔයා පටන් ගන්න ලක්ෂ්මී කමන්න නැහැ. නෑ තව ටිකක් කියන්න තේරෙන්නේ නැහැ. අනේ ළමයි මගේ කිව්වේ ඔයා කරගන්න මගේ. නෑ අවුල නෑ ඔයා පටන් ගමු. අන්න ඒක තමයි ඉලෙක්ට්‍රොනික කියන එකේ මේ තේරුම. හරිද? ඒ කියන්නේ having or operating with components like microchips and transistors that direct electric current control කරනවා සහ direct කියන පාලනය කරනවා නෑ මග පෙන්නනවා හරිද electric current එකට. එතකොට ඒ electric devices ඒ වගේම තමයි මේ අර computer එක on වෙලා හැම වෙලා computer එකේ වැඩ කරන්නේ අපි data processing කරන්නේ. එතකොට දැන් අපි නැවතුනේ technology තැනින් නේද? හරි මම පටන් ගන්නවා එහෙනම්. ටෙක්නොලොජි එකක් කියන්නේ දැන් මෙතන තියලා තියෙන විදිහට the application of scientific knowledge for practical purposes especially in industry. ඒ කියන්නේ අපි මොකක් හරි විද්‍යාත්මක දැනුමක් මොකක් හරි ප්‍රායෝගික කාර්යයකට යෙදෙව්වම ඒ කාර්යයෙන් අපිට ඕන කරන අවුට්පුට් එක ගන්න අන්න ඒ විද්‍යාත්මක දැනුම ඒකට යොදවන සම්පූර්ණ ප්‍රොසෙස් එකට අපි කියනවා ටෙක්නොලොජි එකක් කියලා. හරිද? නිකන් රීසයික්ලින් ටෙක්නොලොජිස්. දැන් රීසයික්ලින් ටෙක්නොලොජිස් ගත්තම ප්ලාස්ටික් රීසයික්ලින් ඔය ඕගනික් රීසයික්ලින් ඔය දෙකක් නේ. ප්ලාස්ටික් රීසයික්ලින් ටිකක් අමාරු කාර්යයක්. ඕගනික් කියනවා කොහොම ඉක්මනට රීසයිකල් වෙනවා. එතකොට ප්ලාස්ටික් රීසයික්ලින් ටෙක්නොලොජි එක වෙනස් වෙනවා ඕගනික් ටෙක්නොලොජි එකට වැඩිය. අන්න ඒක තමයි. එතකොට ප්ලාස්ටික් වලට යූස් කරන්න ඕනේ විද්‍යාත්මක දැනුම වෙනම එකක්. අන්න ඒකට තමයි අපි කියන්නේ ටෙක්නොලොජි කියලා. ඊට පස්සේ තියෙනවා what is information technology. පටන් ගන්නද මම? ඔයා පටන් ගන්න ලක්ෂ්මී. දැන් මේකේ තියෙන අර paragraph එකක් in general information technology includes any expertise within bracket scientific knowledge that helps ඒ කියන්නේ helps create modify store manage and communicate information. හරිද? ඒ කියන්නේ information technology කියන්නේ information සහ technology කියන දෙක එකතු වෙලා. හරිද? technology එකක් use කරනවා අපි information හදන්න ඒවා මොනවද අපිට ඕන විදිහට modify කරගන්න ඒ වගේම ඒවා ගබඩා කරලා තියන්න ඒ ගබඩා කරපු දේවල් අපි කොහොමද manage කරන්නේ අපිට ඕන නැති information තියෙනවා දත්ත තියෙනවා නම් අපි ඒවා අයින් කරලා දානවා ඕන කරන ඒවා තියෙනවා නම් අපි ඒවා backup කරනවා ඒ වගේ දේවල් සහ ඒවා අනිත් අයත් එක්ක අපි කොහොමද මේ communicate කරන්නේ කියලා හරිද එතකොට මේ ඕන කරන මේ process එකට අපිට තියෙනවා එක එක technologies networking systems management මේ processes තමයි මේවා networking systems management program development computer hardware interface design information assurance system integration database management ඒ කියන්නේ data repository එක සහ web technologies මෙන්න මේවා අපිට possible මේ information technology එක හරහා හරිද ඒ කියන්නේ අපිට networking සම්බන්ධීකරණ ජාලකරණය කරන්න පුළුවන් අපිට programs develop කරන්න පුළුවන් හරිද computer hardware interface design database management ඒ කියන්නේ data අපි store කරලා තියාගන්න හැටි ඒවා store කරලා manage කරලා තියාගන්න හැටි අන්න ඒවා අපිට possible මේ information technology හරහා ඊට පස්සේ අපි කියවත් what is information technology කියන එකේ sorry information technology කියන එකේ
තේරුමට ගියොත් ඒකේ තියෙනවා අපිට මෙහෙම මේ කමාස් දාලා ස්ටෙප්ස් ටික. The study, design, development, implementation, support of management of computer-based information systems, particularly software applications and computer hardware. එතකොට අපි ඉස්සෙල්ලම මොකක් හරි සිස්ටම් එකක් ඩෙවලොප් කරන්න කලින් දැන් මේ ස්ටෙප්ස් ටික කියාගෙන ගියොත් අපි ඉස්සෙල්ලම කරන්නේ අපි එක ස්ටඩි එකක් කරනවා. ස්ටඩි එකක් කියන්නේ බේසිකලි රිසර්ච් එකක් කරනවා. දැන් මොකක් හරි අපි සිස්ටම් එකක් හදුවොත් අපි කියමුකෝ AI based සිස්ටම් එකක් හදනවා කියලා. මේක හදුවත් අපි බලනවා මොකද්ද අපේ හිතේ අයිඩියා එකක් තියෙනවා අපි මේක කරන්න යන්නේ කියලා. ඒත් අපි මේක බලනවා ඒක ඕල්රෙඩි මාකට් එකේ ඒක කරනවද? කවුරු හරි ඒක දැන්ටමත් හදලාද? හදලා තියෙනවා නම් අපිටත් හදන්න ඕනේ ඒක නම් අපි වෙන විදියකට ඒක හදනවා. වෙනම ෆීචර්ස් අපි ඒකට දානවා. ඒ කියන්නේ අපිට තව ඉන්න අපේ ටාගට් ඔඩියන්ස් එකක්. ඒ ඔඩියන්ස් එකට ඒක කොහොම ඒගොල්ලෝ මේකට රෙස්පොන්ඩ් කරයිද? ඒගොල්ලෝ මේකට කැමතිද? ඒගොල්ලන්ගේ අදහස් යෝජනා හැම අපි බාර ගන්නවා. ඒවට තමයි ස්ටඩි කියන්නේ. එතකොට ඩිසයින් basically මේක අර ඩිසයින් process එක, coding process එක ඒවා මේ වෙනවා ඩිසයින්, ඩෙවලොප්මන්ට්. ඩිසයින් කියන්නේ ඉන්ටර්ෆේස් එකක් අපි මොකද්ද ඩිසයින් එක අපි මේක කොහොමද ඒගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ? ඒ වගේ දේවල්. එතකොට ඩෙවලොප්මන්ට් කියන්නේ coding systems, coding, programming ඒ වගේ දේවල්. කොට ඒක අපි ඉම්ප්ලිමන්ට් කරනවා. අපි ටාගට් ඔඩියන්ස් එකට දෙනවා. මේක මේ අපි හිතපු විදිහට මේගොල්ලෝ මේක පිළිගන්නවද? අපි ටෙස්ට් රන් එකකට එහෙම දෙනවා. නේද? ඊට පස්සේ support or management of computer based information systems. support කියන්නේ අපි ඒවට දැන් අපිට ඒක ගහත්තාගෙන යන්න උදව් ඕනනේ. දැන් supporting systems ඒකට වෙනකට මොකක් හරි AI base එකට නම් AI base එකට තව feature එකක් add කරනවා මේ අපේ program එකට support වෙන්න ඒ වගේ. ඊපස්සේ මේක අපි manage කරගෙන යනවා. ඒවා management of computer based information systems, particularly software applications and computer hardware. ඒ කියන්නේ software applications. software යෙදවුම් සහ පරිගණක දෘඩාංග. හරි. ඊට පස්සේ අපිට එනවා information systems කියන්නේ an organized combination of people, hardware, software, communications network, data resources, and policies and procedures that stores, retrieves, transforms, and disseminates information in an organization. And the information system කියන එක purely ඒ කියන්නේ සම්පූර්ණ ටෙක්නොලොජිකල් පර්ස්පෙක්ටිව් එකකින් නෙමෙයි අපි ගන්නෙ. අපි සාමාන්‍යයෙන් information systems කියන එකට ඒ මේ term එක යටතට අපි ප්‍රධාන වශයෙන් ගණන් ගන්නේ people and processes කියන දෙක. එතකොට IS information systems කියන්නේ ප්‍රධාන වශයෙන් technologies components උත් තියෙනවා. අපි ගොඩක්ම මේවා කරන්නේ people සහ processes. ඒක අතර කියනවා නම් systems කියන එකේ umbrella term එක. ඒ කියන්නේ දැන් systems කියන කුඩේ තියෙනවා නම් ඒ කුඩේ යට තියෙනවා IS කියන එක. එතකොට ඒක basically ඒක ඇතුලේ ඉන්නේ මිනිස්සු සහ පද්ධති හදලා people and processes designed to create, store, manipulate, distribute and disseminate information. ඒ කියන්නේ තොරතුරු හදන්න, තොරතුරු ගබඩා කරලා තියන්න, තොරතුරු manipulate කරන්න කියන්නේ තොරතුරු වෙනස් කරන්න, ඒ වගේම තොරතුරු distribute කරන්න සහ තොරතුරු ගලා යන්න වගේ disseminate කියන්නේ. එහෙම ඒ වගේ purposes වලට තමයි අපි information systems යොදාගන්නේ. එතකොට ඒවට තියෙනවා වෙනම හදපු processes. ඒවා තියෙනවා ඔය business side එකේ ගොඩක් organizations වල එහෙම තියෙනවා. ඒකෙන් උදාහරණ දෙකක් මම කියන්නම්. MIS systems තියෙනවා, DSS systems තියෙනවා. MIS කියන්නේ management information systems. DSS කියන්නේ decision support system. මේ දෙකම කරන්නේ තොරතුරු database එකකට අරගෙන ඒවයින් තීරණ සහ තීන්දුව ගන්නවා. ඒ වගේම reports උත් හදනවා. එතකොට ඒවාගෙන් එන අපිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒ ප්‍රශ්න system එකෙන් solve කරගෙන ඒක අපිට දෙන alternatives කියන්නේ විකල්ප අනුසාරයට අරගෙන අපි මොකක් හරි තීරණයකට එළඹෙනවා.
දැන් අපිට සමහර ඒවට කියන්න බෑ ඇත්තටම කියනවා නම් දැන් මේ කොරෝනා කාලේ හැම sorry කොරෝනා ඉස්සෙල්ලාම ආම කිසිම බිස්නස් එකක් ඉස්සෙල්ලා හිතුවේ නෑ මේ වගේ වසංගතයකට අපි මුහුණ දෙන්න වෙයි කියලා. මේ වගේ දෙයකට කලින් ඒගොල්ලෝ මුහුණ දීලා නැහැ බොහෝ ආයතන. ඉතින් එතකොට අපිට හිතා ගන්න බෑ කොහොමද මේ දෙයට අපි මුහුණ දෙන්න ඕනේ කියලා. දැන් අපි හිතන්න පුළුවන් ඒගොල්ලෝ හිතුවා නම් 2020ට කලින් 2019 දී 2020 කියන්නේ අපි හැමෝම අර ගොඩක් හයිප් කරපු අවුරුද්දක් දන්නේ. ඉතින් ඒගොල්ලෝ හිතුවා නම් ඉන්ටරෙස්ට් රේට්ස් ඉහළ යනවා අපේ බිස්නසස් ඉහළ යනවා කියලා ඒගොල්ලෝ කලින් තීරණ තිබ්බා නම් ඇත්තට මේවා අනිත් පැත්ත පෙරළුණා මේ වසංගතයේ හින්දා. එතකොට ඒ වගේ වෙලාවක අපිට මේ වගේ සිස්ටම්ස් යූස් කරලා ගන්න පුළුවන් පර්සන්ටේජ් එකක් හැටියට මේ තියෙන සොලියුෂන් එකෙන් අපි මේ සොලියුෂන් එක අපි ඉම්ප්ලිමන්ට් කරොත් අපිට මොන වගේ සක්සස් එකක් හම්බ වෙයිද? අපේ සක්සස් රේට් එක කොච්චර වෙයිද? අපේ ඩවුන්ෆෝල් රේට් එක කොච්චර වෙයිද? ඒ වගේ දේවල්. එතකොට ඒවා අනුව තමයි අපි තීරණය කරන්නේ ඒ අපේ ඕගනයිසේෂන් එකට අදාළව මොන තීරණයද ගන්න ඕනේ. ඒ අනුව ඒ තීරණය කොහොමද අපි රෝල් අවුට් කරනවා කියලා. ඒ වගේම ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් කියන එක බ්‍රිජ් එකක් නැත්නම් පාලමක් විදියට කටයුතු කරනවා පරිගණක විද්‍යාවත් බිස්නස් උත් අතරේ. කියන්නේ ව්‍යාපාරත් පරිගණක විද්‍යාවත් කියන දෙක එකතු කරන පාලමක් විදියට කටයුතු කරන ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන එක. and ඒ වගේම ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි සහ ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් කියන දෙක අපි වෙන වෙනම ගත්තොත් ඒවා නිකන් මේ උපකරණ විතරයි. හරිද? ඒ දෙක එකතු වුනහම තමයි අපිට හැදෙන්නේ ඉන්ෆර්මේෂන් and කමියුනිකේෂන් ටෙක්නොලොජි ICT කියන එක. මොකද ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි වල තියෙන්නේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන්නේ ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් වල සබ්සෙට් එකක්. අපි වෙන් ඩයග්‍රෑම් එකක් ගන්නත් ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් තියෙනවා. ඒක ඇතුළේ ඉන්නවා තව බෝල එක IT. එතකොට IT වල අපි මේන්ලිම අපි රිෆර් කරන්නේ ටෙක්නොලොජිකල් කම්පොනන්ට්ස් ටික. software, hardware, database, networks එතකොට අන්න ඒ වගේ දේවල්. එතකොට ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ගොඩක්ම ඉන්වෝල්ව් වෙන්නේ ඒකත් ස්ටඩි, ඩිසයින්, මොඩිෆිකේෂන්, ස්ටෝරේජ් and communication of information. අරගේ IS වල ඒකට වනව ප්‍රිෆර් කරන්නේ information is managed and used to meet an objective. objective එක making decisions and making reports වගේ දේවල් තමයි. එතකොට IT වල තියෙනවා information technology වල පුළුවන් ඒක manage කරන්න focus කරනවා. management වලට focus එකක් දෙනවා. ඒ කියන්නේ අපේ business goals අපිට achieve කරගන්න මේ technology එක අපිට පාවිච්චි කරලා maximum විදිහට අපිට පුළුවන් උපරිම විදිහට අපේ business එකේ goals අපිට හොඳින් focus කරලා achieve කරගන්න පුළුවන් මේ information technology හරි විදිහට use කරහම. ඒක තමයි ඒ දේ ගැන එන්නේ. ඊට පස්සේ computers in the home. Computers used for variety of tasks. Looking up information and news, communication, shopping, paying bills and banking, entertainment, organizing digital photographs. එතකොට මේකේ තියෙන්නේ මේ ටික නම් ඕනේ නෑ නේද? නිකන් පොඩි මේවනේ ඒවා තේරෙනවනේ නැද්ද? මෙසේජ් එකක් දාන්නකෝ. And watching TV and videos. Computers in the home. ඒවා නම් තේරෙනවා. Looking up information and news. Communication, email එකක් දානවා. ඒවා තේරෙනවනේ. දැන් මම ස්මාර්ට් ෆෝන්ස් ගැනත් කිව්වනේ. ඔව් කට්ටියට මොකද කියන්න ඕනේද? ඒක නැත්තම් ස්කිප් කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන්ද? නෑ අවුල නෑ ස්කිප් කරලා ඉස්සරහට. එතකොට මේ කම්පියුටර් හෝම් කන්ටිනියු. මට විනාඩියක් දෙන්න.
ඔය දැන් අර ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන කම්පියුටර්ස් in the home අර පින්තූර වගේක් දාලා ඒකෙත් තියෙන්නේ එන්ටර්ටේන්මන්ට් යට තියෙනවා එක්සැම්පල්ස් වගේක් ඒව නම් කියව ගන්න තමයි තියෙන්නේ. productivity මොකද productivity කියන්නේ ඵලදායීතාවය creating and editing work related documents ඒවා stay at home working at home ඒ වගේ ඒවා දැන් කොරෝනා කාලේ නම් ඒකත් අපිට එකතු කරන්න පුළුවන්. මේ කොරෝනා කාලේ ඉඳන් paying bills ඒ කියන්නේ අපේ internet bills phone bills ඒවා අපිට ගෙදර ඉඳන් pay කරන්න පුළුවන්. Reference retrieving for viewing recipes getting voice over IP කියන්නේ internet facility එක තියෙද්දි අපිට voice messages යවන්න පුළුවන්. voice calls ගන්න පුළුවන් නැත්නම් audio recordings යවන්න පුළුවන්. ඔය WhatsApp වගේ පාවිච්චි කරන්න ඒ වගේ voice over IP හරහා. Smart application with built-in computer technology smart oven. Smart oven එකේ underline technology එකක් මොකක් හරි දාලා තියෙනවා sensor එකක් හරි network එකක් හරි AI මොකක් හරි එහෙම ඒ කියන්නේ එකට machine එකට learn කරන්න මොකක් හරි facilitate කරලා තියෙනවා. එතකොට ඒක smart වෙනවා. අර මම ඉස්සෙල්ලා කියන්නේ smart කියන්නේ මොකක්ද කියලා. දැන් අපි යන් computers in education වලට. හරි computers in education අපිට computers පාවිච්චි කරන්න පුළුවන් ඉගෙන ගන්න, උගන්වන්න සහ ඉගෙනීම් පරිපාලනය කරන්න. Education administration. Learning, teaching, education, administration. අන්න ඒවට අපිට computers පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපේ ඉස්කෝලවල යුනිවර්සිටිස් වල තියෙන computer labs, computer aided classrooms, digital libraries. දැන් අපේ නම් තියෙනවා USDNSP එක තියෙනවා, PSNE library එක තියෙනවා. ඒවා එහෙම තියෙනවා. ඊට පස්සේ තියෙනවා colleges and universities are even more integrated. Wireless hotspots allow usage of personal devices to connect to the college network. Integration of e-books and e-content. Wireless hotspots කියන්නේ wireless device. මේ internet university එකේ ඇතුලේ hotspot එකක් enable කරලා තියෙනවා. අපි හැමෝටම අපේ wifi on කරාම අපිට ඒක use කරන්න පුළුවන් free. password එකක් එහෙම ඕනේ නැහැ. අපිට free use කරන්න පුළුවන්. එතකොට use of personal devices to connect to the college network. ඒවා security ප්‍රශ්න එහෙම තියෙනවා. ඒ වුණාට ඉතින් campus එක ඇතුලේ අපිට කිසිම අමතර වියදමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. But integration of e-books and e-content. Electronic books and electronic content ඒ කියන්නේ physical form එකේ තියෙනවා soft copy වගේ කරලා ඒවා electronic form එකෙන් අපේ database වල ඒගොල්ලෝගේ database වල ඒගොල්ලෝ store කරලා තියෙනවා අපිට access කරන්න පුළුවන් විදියට. ඒවා අපේ LMS එකට දානවා learning management system එකට. එතකොට LMS එක හරහා තමයි අපි e-books and e-content අපි access කරන්නේ. Certain colleges permit students to bring their computers or smartphones used in class. Bring your own device. එතකොට මේ computers in education වලින් අපිට ගොඩක් advantages එහෙම තියෙනවා. cost එක අඩු කරනවා, වියදම අඩු වෙනවා. ඒ වගේම distant learning එක improve වෙනවා. මාර්ගගත අධ්‍යාපනය මොකද Zoom වගේ ගොඩක් develop වුණා. Zoom, Google Classroom ඒවා ගොඩක් develop වුණා. ඒ වගේම අපේ ළමයින්ගේ technological skills ගොඩක් improve වෙනවා. මොකද අපිට හැම වෙලේම අපි එක්ක phone එක හරි එක්ක tab එක හරි එක්ක laptop එක හරි එක්ක PC එක හරි අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද අපි log වෙන්න ඕනේ කොහොමද මේක download කරන්නේ කොහොමද මේක කරන්නේ මේක කරලා upload කරන්නේ කොහොමද මේ slide එකේ අපි කොහොමද ලියන්නේ අපි කොහොමද මේක view කරන්නේ මේකට log වෙන්නේ කොහොමද මේ හැමදේම අපි දැනගන්න ඕනේ දන්නේ ඒක බිඳුවක් දන්නේ නැති ළමයා වුණත් ඒක දැනගන්න එක අනිවාර්යයි. ඉතින් එතකොට අපේ technological skills develop වෙනවා ඒකෙන් automatically අපේ e-literacy කියන එක වැඩි වෙනවා. එතකොට මිනිස්සුන්ගේ අපේ development statistics වලදී ඒකට එක measurement එකක් විදිහට අපිට ඒක use කරන්න පුළුවන්.
distance learning Kahoot, Google Classrooms, Zoom තියෙනවා. ටික කියවුවනේ. computers in the workplace. ඊළඟට අපි අර මේ slide එකේ තියෙනවා කියන්න ඕනද? ඒවා තේරෙනව නේද? අර කියවුවනේ කලින් distance learning. Even students at different countries can join. ඒ කියන්නේ දැන් ලංකාව ඇතුළේ විතරක් නෙමෙයි. දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් මගේ අක්කා MBA එක කරද්දී එයාට පිටරටින් සමහර ප්‍රොෆෙසර්ස්ලා එනවා ලංකාවට උගන්වන සමහර සතිවල. හරිද? ඒගොල්ලන්ගේ ක්ලාස් රූම් එකට. ඒත් සමහර දවස්වල ඒ ෆ්ලයිට් ඩිලේස් නැත්නම් ෂෙඩියුල් එකේ මොකක් හරි ක්ලෑෂ් එකක් හින්දා ප්‍රොෆෙසර්ස්ලාට එන්න බෑ. ඉතින් ඒගොල්ලෝ එහෙ ඉඳන් උගන්වනවා. අක්කලා මෙහෙ ඉඳන් ඉගෙන ගන්නවා. එතකොට ඒක ඩිස්ටන්ස් ලර්නින්. එතකොට කම්පියුටර්ස් හරහා අපිට ඒක ෆැසිලිටේට් කරලා තියෙනවා. වගේම මෙතන ප්‍රසන්ටේෂන්ස් යූස් කරොත් කම්පියුටර් එකයි ප්‍රොජෙක්ට් එකයි ඉන්ටග්‍රේට් කරලා අපිට පුළුවන් අපි හදපු ස්ලයිඩ් ෂෝස්, ඉලෙක්ට්‍රොනික ස්ලයිඩ් ෂෝස් වගේම අපිට පෙන්වන්න ඕන වීඩියෝස් වගේම අනෙක් ඉන්ටරෙස්ටිං කන්ටෙන්ට් ඒවා අපිට අපේ ප්‍රසන්ටේෂන් එකට ඇඩ් කරන්න පුළුවන්. ඇඩ් කරලා අපිට ප්‍රසන්ට් කරන්න පුළුවන් අපේ ක්ලාස් රූම් එකේ ඉස්සරහා. ඊට පස්සේ computers in the workplace. computers in the workplace එකෙන් ගොඩක් මේ වෙලා තියෙනවා. ඇතුලේ decision making වලට අපිට වෙනම අපිට process තියෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒ වගේම productivity එක වැඩි කරන්න පුළුවන්. අපිට ඕනනම් අපේ දැන් ඇතුලේ වැඩට යන අය ඉන්නවා නම් අපිට ඔටෝමැටිකලි අපේ රූට් එක අපිට කලින්ම දැන් කායකේ ඉඳන් හැම යනවා නම් අපේ රූට් එක අපි ඕල්රෙඩි සිස්ටම් එකට දාලා තිබ්බම අපේ යනවා. හරිද? ඒ වගේම අපි ඇතුලේ ඉඳන් අපි පෝටබල් ඩිවයිසස් තියෙන හින්දා අපිට අපේ වැඩ කරගෙන යන්න පුළුවන්. එළිය හිටියත් ඇතුලේ හිටියත් ෂෙයා කරගන්න පුළුවන් දේවල්. මොකද Google ෂෙයා වලින් පුළුවන් Yammer වලින් එතකොට access දුන්නම අපිට පුළුවන් important document share කරන්න. තමන්ගේ වාහනේ ඉඳන් වුණත් අපිට meeting එකකට log වෙන්න පුළුවන්. ඒ වගේම off site communications තියෙනවා. මොකක් හරි portable device එකක්, portable electronic device එකක් අරගෙන ගියාම අපිට ඒ off site ඒ කියන්නේ organization එකෙන් පිටතැනකට ගියාම අපිට එතන තියෙන data and information අපිට system එකට input කරගන්න පුළුවන්. එතකොට ඒවා අපිට ඔළුවේ රඳවා ගන්න ඕනේ නැහැ. කෙලින්ම මොකද්ද මෙතන වෙන්නේ එක රියල් ටයිම් අපිට ඉන්පුට් කරගන්න පුළුවන්. ඒ වගේම කස්ටමර් සර්විස්. කස්ටමර් සර්විස් වල මම කිව්වා වගේ සමහර ඒවා contactless courier service තියෙනවා. ඇවිල්ලා කතා කරන්න ඕනේ නැහැ. සිග්නේචර් එකක් දාන්න විතරයි තියෙන්නේ. නැත්තම් එක්කෝ නිකන් දොර ඉස්සරහා තියලා යන්න තියෙන්නේ. ඒ වගේ තියෙනවා. මොකද ඒකෙන් වෙන්නේ මේ ඔතෙන්ටිකේෂන් කියන එක වැඩි වෙනවා. ඒක හරි එක්කෙනාට හරි තැනට හරි එක්කෙනාට යනවා. මොකද අපිට පුළුවන් අපේ ලොකේෂන් ෂෙයා කරන්න. එතකොට හරි තැනට එන්න පුළුවන්. ඒ වගේ දේවල්. Work authentication systems allow workers to punch in and out of work. මේකට මේ work authentication systems කියන්නේ දැන් අපි සමහර දැන් ඔය ගන්නේ half leave කියලා එහෙම ඒවට ගිහිල්ලා එන්න. එතකොට අපහු එකපාරක් වැඩට ආවම ආපහු වෙද්දී අපිට අපේ මේ දැන් ඉස්සර නම් කරනවා නම් නම ලියා ගන්නවා. මෙයා ආවද බලනවා දැන් ආයෙලිට කියොත් ආපහු ඒ process එකම යන්න ඕනේ. එලිට ගිහලා ආපහු ඇතුළට එද්දිත් ඒකම කරන්න ඕනේ. දැන් ඒව කරන්න ඕනේ නැහැ. අපිට තියෙනවා fingerprint scanners තියෙනවා. face recognition systems තියෙනවා. eye detectors තියෙනවා. අපිට ඒවෙන් පුළුවන් මේ අපේ organization එකේ employee කෙනෙක් එයා අපේ කෙනෙක් එයා මේ දැන් එයා leave එකක් ගත්තද ආපහු වෙනවද කියලාත් ඒවා අපේ ඒගොල්ලන්ගේ database එකේ record වෙලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා computers in the workplace. decision making වලට DSS systems, MIS systems එහෙම use කරන්න පුළුවන්. ඒවා වැඩ කරන්නේ කොහොමද? මේ සිස්ටම් එකකට නිකම් පොඩි data ප්‍රමාණයක් නෙමෙයි අපිට ලොකු enormous data ප්‍රමාණයක් දාලා shift කරනවා. shift කරනවා කියන්නේ filter කරනවා.
ෆිල්ටර් කරලා අපිට පිළිගත හැකි decisions කීපයක් ඒක විසින් අපිට ඉදිරිපත් කරනවා. තීන්දුව తీරන කීපයක් ඒක විසින් අපිට ඉදිරිපත් කරනවා අපිට තියෙන අපේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඊපස්සේ productivity. productivity වලට MS Office පාවිච්චි කරන්න පුළුවන් MS suite එකෙන් අපිට ගොඩාක් facilities දෙනවා. ඒ වගේම AI, artificial intelligence, smart devices ඒවා පාවිච්චි කරන්න පුළුවන්. collaboration වලට Zoom meetings, got ability to set a workplace up in the web, sharing documents and discussing ideas. ඒ කියන්නේ meeting එක ඇතුළතදීම අපිට documents share කර ඒවා අපේ ideas, innovative ideas discuss කරන්න පුළුවන්. නවෝත්පාදක ideas එහෙම මේ මොනවා හරි මොකක් හරි දෙයක් අලුතෙන් නිර්මාණය කරනවා නම් ඊට පස්සේ ඒ කියන්නේ මේකේ වැදගත්ම දේ අපිට ඕන තැනක ඉඳන් ඕන වෙලාවක සෙට් මේ ජොයින් වෙන්න පුළුවන්. කමියුනිකේෂන් වලද ඊමේල්, Zoom, සම කොලැබොරේෂන්ස් වලට ඉන්ටර්නැෂනල් ලෙවල් එකකිනුත් පුළුවන්. මේ එක රටක ඉඳන් තව රටක දැන් virtually join වෙන ඒවාත් තියෙනවා. දැන් අර Avengers movies වල එහෙම තියෙනවා virtually join වෙනවා meeting එකට. ඒ වගේ ඒවාත් තියෙනවා. කමියුනිකේෂන් තියෙනවා ඊමේල් මේ සමහර ඒවා මේ මම සමහරට කිව්වා වැරදිද දන්නේ මගේ ඔළුවේ ඒ කියන්නේ මට ඔක්කොම මේ සර්ච් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ මම දලා අදහසකින් තමයි කිව්වේ සමහර විට ඕගොල්ලෝ සර්ච් කරලා බලලා ඒකේ හොඳ අදහස ගන්න ඒ කියන්නේ සම්පූර්ණ මේ මීනින්ග් එක එහෙම සමහර ඒවා තියෙන නැතින තේරුම් නැති ඒවා තව ලක්ෂණ කෙනෙක්. හලෝ. ඔයා මොන ඩිපාර්ට්මන්ට් එකේද? මම IT. BIS එකේ. ඒක ඩිපාර්ට්මන්ට් එක IT, BIS තමයි ෆස්ට් එක. මොන ගෲප් එකද? B4. B4? අර වැලිඩේෂන් කට්ටියත් එක්කද? ඔව් වැලිඩේෂන් නෑ BIS අයයි එන්නේ B4 එකේ. මමත් ඉන්න B4 එකේ යාළුවෙක් වැලිඩේෂන් කරන. ඔයාලා ඉතින් කොහොමද දැන් මේ නෝට්ස් එහෙම ලියාගෙනද තියෙන්නේ? නෑනේ. නෝට් ඕ දැන් මගෙත් ඉන්නවා මගේ සමහර යාළුවෝ මගේ නෝට් එකේ ඉල්ලගෙන තමයි ලියන්නේ. දැන් තමයි රත් වෙලා ඉතින්නේ. අර මේ සරසවියේ නෝට් එක හරි නෑලුනේ. ඒක ගන්න ගොඩක් කට්ටිය බලන් ඉන්නේ. ඒක නම් වැඩක් නෑ තමයි. ඒකේ ගන්න ඒකේ සෑහෙන කරුණු තියෙනවා ඉතින් ලියා ගන්නවත් තේරෙන්නේ නෑ. ඕනියයි පාරයි. හරි දැන් ආස් පටන් ගමු. කිසිමක් ඉන්නවද? පටන් ගමුද? මම ආයි කියන්නේ. මේක තුනක් ඉන්නවනේ. පටන් ගමු. 10ක් හැලිලා නේද? නැත්නම් මේක තව ඇදෙනවනේ. ඔව් 10ක් හැලිලා. කස්ටමර් සර්විස් කියන්නේ දැන් කස්ටමර් සර්විස් කියන එක ඇත්තටම බිස්නස් වල වැදගත්ම කෙනා තමයි කස්ටමර්. අපි කස්ටමර් සෙන්ටර්ඩ් වලින් කස්ටමර් සෙන්ටර් කරගෙන තමයි අපි බිස්නස් කරන්නේ. එතකොට ඒ වැඩි තියෙනවා කම්පියුටර්ස් යූස් කරගෙන ability to place real feedback. ඒ කියන්නේ අපි online shop කරාම හරි physically හරි shop කරාම ඒගොල්ලන්ගේ website එකට ගිහිල්ලා අපිට පුළුවන් feedback එකක් දාන්න. හරිද? ඒ වගේම තියෙනවා අපි online shop කරාම අපි එකපාරක් shop කරලා leave වෙනවා. හරිද? ආපහු අපි website එකට ගියාම අර ඒගොල්ලෝ එකපාරට දානවා you might also like කියලා අර පොඩි මේ සිලෙක්ෂන්ස් ටිකක් දානවා. අන්න ඒ වගේ කියන්නේ ප්‍රෙඩික්ට් කරනවා අපි කලින් ෂොප් කරපු දේවල් අනුව මෙයා මොන වගේ දෙයකටද ඊළඟට කැමති වෙන්නේ වගේ කියලා. එතකොට නිකන් ප්‍රෙඩික්ෂන්ස් ටිකක් දානවා. ඒ වගේම contactless courier, ඒ වගේම chatbots තියෙනවා. chatbots කියන්නේ දැන් අපි මොකක් හරි එකකට ගියාම එකපාරට pop up වෙනවා මේ ඒගොල්ලන්ගේ chatbot එක message කරන්න කියලා. දැන් ඒගොල්ලෝ database වල කලින් තියෙනවා ඒගොල්ලෝ සිස්ටම් එක හදද්දී මේ වගේ කියන frequent asked questions කියලා තියෙනවානේ. ඒගොල්ලෝ අපේ customer මේ වගේ questions ටිකක් අහයි. ඒවට දෙන්න උත්තර ඒගොල්ලෝ predetermined උත්තර තියෙනවා ඒගොල්ලන්ගේ database එකේ. එතකොට අපි ඒගොල්ලන්ගේ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නයක් අපි අහුවොත් ඒකට තියෙන උත්තරේ ඒගොල්ලෝ automatically දානවා. එතකොට
අපිට වෙන මොකක් හරි සංකීර්ණ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒගොල්ලෝ අපිව ඩිරෙක්ට් කරනවා අපි අහනවා ඔයගොල්ලන්ට ඔයාට ඕන නම් අපේ රියල් ඒජන්ට් කෙනෙක් එක්ක කතා කරන්න. ඒ වගේ ෆීචර්ස් උත් තියෙනවා. හරිනේ ඊට පස්සේ computers on the go. Computers are encountered in many aspects of our daily life. Consumer kiosks ඒ කියන්නේ standalone computers. අර McDonald's එකේ වගේ තියෙන්නේ අපිට මේව කරලා ටච් කරලා අපිට ඕන මෙනු එකට අරගෙන ඕඩර් එක ප්‍රෙස් කරන්න පුළුවන්. Point of sale systems. Point of sale systems අපි ගොඩක් use කරන්නේ ඒවා use කරන්නේ RFID. ඒවා අද කතා කරන්නේ නැති සමහර විට මේ ඔයගොල්ලෝ IT වල radio frequencies තමයි අපි use කරන්නේ. ඒ කියන්නේ අපි අවට වාතයේ තියෙන radio frequencies radio ධාරා වගේ දේවල්. හරිද? ඒගොල්ලෝ self checkout systems තියෙනවා. අපේ online physical shop කරද්දී උනත් දැන් ඒක පිටරටවල නම් තියෙනවා. malls වල මේ සුපර් මාකට් වල එහෙම ඒවා තියෙනවා RFID tags ඔය radio frequency tags තියෙනවා මේ ඔය ඇඳුමට නැත්තම් ඔය තියෙන හැම විකුණන හැම දෙයකම මේ පැකේජ් එකේ tag එකක් දැම්මට පස්සේ tag එකෙන් ඒකේ තියෙන ඔක්කොම ඒ බාණ්ඩ ගැන ඔක්කොම විස්තර ඒකේ ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අපිට ආපහු වර පොලිම කයින් ඕනේ නැහැ සල්ලි ගෙවන්න. self checkout system එකක් තියෙනවා. ඒ checkout එකෙන් ඒ checkout gate එකෙන් gate එක හරහා ගියාම already අපි අපේ අතේ තියෙන basket එකේ ඇතුලේ තියෙන ඒ බඩු ටික ඔක්කොම scan වෙනවා. scan වෙලා pay කරන්නත් පුළුවන් ඒ යන ගමම. ඒ වගේ ඒවා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඔයාගේ transaction එක by yourself complete කරන්න පුළුවන්. නේද? vending machine තියෙනවා. scan and go by Walmart. ඒක ඒ වීඩියෝ එකක් තිබ්බේ ඒක පෙන්වන්න නැති යන්නේ ඒ වගේ. ඊපස්සේ smartphones and portable devices GPS system. GPS කියන්නේ global positioning systems. ඒවා අපිට embed කරන්න පුළුවන්. ඒ කියන්නේ embed කියන්නේ integrate embed කියන එකේ තේරුම මොකද්ද? සිංහල වචනේ සම්බන්ධ වුණ අර වෙන වෙන ඩිවයිස් සම්බන්ධ නෙමෙයි මේ අර නිකන් ඇතුළත් කරනවා වගේ එකක්. ඇතුළත් කරනවා වගේ. ඒ කියන්නේ ඇලිලා වගේ තියෙන එම්බෙඩ් කරනවා වගේ නිකන් දෙක එකටමයි තියෙන්නේ ගැලිලා වගේ තියෙන. හරිද? ඒවා අපේ කායකේ තියෙන පුළුවන් වොච් එකේ තියෙන පුළුවන් නිකන්. එහෙම. හරිද? ඒකනේ අපිට කියන්න පුළුවන් අපි කායකට මේ අපේ already තියෙනවා නම් home කියලා අපි search කරාම කෙලින්ම root එක home වැටෙනවා අපිට යන්න පුළුවන්. එහෙම. වගේ wearable devices can be embedded as certain chips to clothing, hats and rings, backpacks. ඒ කියන්නේ chip එකක් embed කරන්න පුළුවන් අපේ අඳින ඇඳුම් වලට, අපේ තොප්පි වලට, සපත්තු වලට, අපේ even මුද්දකට පවා backpack එකට ඒවට පවා අපිට පුළුවන්. ඊට පස්සේ විස්තර කරපුවා තමයි අර පින්තූරෙක යටින් තියෙන්නේ. වගේම ඊට පස්සේ තියෙනවා how IT has transformed industries කියලා. Education distant learning එකක් improve වුණා. ඊට පස්සේ apps health care වලට තියෙනවා අපේ apps තියෙනවා. online appointments පුළුවන්. ඒ වගේම තියෙනවා apps තියෙනවා කියන්නේ cap එකක් සමහර apps තියෙනවා අපේ blood pressure මනින apps. ඒ වගේ ඒවා තියෙනවා. news and media වලට අපිට ගන්න පුළුවන් news to phone. ඒ කියන්නේ දැන් ඔය එනවනේ hero news, derana news, sirasa news කියලා එනවනේ. මේ phone එකට ගන්න පුළුවන්. ඒ වගේම email වලට ගන්න පුළුවන් අපි මොකක් හරි වෙබ්සයිට් එකක අපි සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගත්තොත් මොකක් හරි නිවුස්ලෙටර් එකක හරි ෆැෂන් මැගසින් එකක කියමු තව ටෙක්නොලොජි වෙබ්සයිට් එකක හරි මොනවා හරි අලුතෙන් එන ප්‍රොඩක්ට්ස් ගැන අපිට ඊමේල් එකක් එනවා අපි ඒක ඒගොල්ලන්ගේ ඕගනයිසේෂන් එකේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් වුණාම. වගේම Twitter කියන්නේ නිවුස් ඇන්ඩ් මීඩියා සෝෂල් මීඩියා වල තියෙන නිකන් නිවුස් ඇන්කර් වගේ දෙයක්. එතකොට ඔටෝමෝටිව් තියෙනවා self driving cars තියෙනවා. ඒ කියන්නේ අපේ අත් තියෙන්න ඕනේ නැහැ මේ driving wheel එකේ. ඒක ඔටෝමේ වෙනවා Tesla cars වගේ. self opening doors ඒ කියන්නේ අපි මොකක් හරි ලොකු organization වලට ඇතුළත් වෙද්දී ඇතුළත් වෙන ගමන්ම doors දෙක open වෙනවා. ඒ කියන්නේ ඒවා detectors තියෙනවා sensors. මොකක් හරි දැන් කවුරු හරි ළඟට එද්දී ඒගොල්ලන්ගේ ටෙම්පරේචර් එක වගේ දෙයක් අපි ඒ ඩෝස් ඩිටෙක්ට් කරලා already මේ දොර අරිනවා. ඒ වගේ එකක් තමයි වෙන්නේ. ඊට පස්සේ retail manufacturing, fashion, finance, online banking, self banking, online shopping ඒවටත් apps තියෙනවා.
travel and hospitality වලට travel blogs තියෙනවා booking අපිට book කරන්න පුළුවන් hotels online දැන් travel blogs එහෙම දැන් 2019 අවුරුද්දේ ලංකාව තමයි ලෝකෙන් travel destinations වලින් number 1 attractive place එක උනේ හරිද එතකොට ඒක travel blog එකක වෙබ්සයිට් එකක post වුණා එතකොට ඒක හැමෝම දැකලා එතකොට අපේ රටට තියෙන ආකර්ෂණය තවත් වැඩි වුණා එතකොට ඒක අපේ රටේ විතරක් නෙමෙයි දැනගන්න මුළු ලෝකෙම දැනගන්න සිනමා වලට පුළුවන් Netflix වගේ දේවල් publishing වලට පුළුවන් online newspapers තියෙනවා blogs තියෙනවා journals තියෙනවා telecommunications වලට තියෙනවා apps ටිකක් නිකන් Disney Plus වගේ apps quick service restaurants industry වල consumer kiosk ඒවා තියෙනවා ඊට පස්සේ තියෙනවා what is a computer and what does it do ඒක කිව්වනේ ආයෙ ටික කිව්වනේ ඉවරයි එතකොට හරි විහාරේ ඔවුලක් නේ හරි හරි ඔව් හරි ඒ ටික කරා ඉවරද හරි ඔව් දැහැම ඉන්නවද ගයාක්කේ ඔව් නංගි මම ඉන්නවා මේ thank you ලක්මී මේ අපි වෙනුවෙන්ම ඇවිල්ලා ඉවර වෙලා මේ පාඩමට හොඳට තේරුණා හැමෝම අහගෙන හිටියා ඕකේ 27ක් ඉන්නවා මම හිතන්නේ කට්ටියට ප්‍රශ්න නිසා එහෙම ඇවිල්ලා නැති ඇති ප්‍රශ්න නිසා එහෙම ප්‍රශ්න ඇති thank you හොඳටම තේරුණා you are welcome මට නිකන් විස්තර වැඩිද කියලාත් හිතුණා ඒකයි මේ ඒක හොඳටම තේරෙන්නේ එක්සැම්පල්ස් දුන්නා මේකයි ගොඩක් එක්සැම්පල්ස් කිව්වා ඔයගලන් තේරුණානේ දැන් අර ප්‍රශ්නයකට උත්තරයක් එහෙම ලියා ගන්න පුළුවන් එතකොට දැන් ඔව් හරි thank you මේ ලක්මීව අපිව මේ බඳ කරද්ද